අපි අද පන්තිය පටන් ගන්නවා. අපි ගිය සතිය අන්තිමට කතා කර තැන පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විශිෂ්ට තාපධාරිතාව කියන එක තමයි අන්තිමට කතා කර හිටියේ. ඒක ඉඳන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශිෂ්ටතා අපි අන්තිමට කතා කරේ එද මේ විශිෂ්ටතාපධාරිතාවය කියන කොටස ගිය සති අන්තිමට කතා කරේ අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දෙවනි පොතේ මංහිතන් නම්මවිනි පාඩම් වෙන්න ඕන මේක ඒක දුල පුතාල බලන්න තාපය කියන කොටස කතා කරන්න අපි විශිෂ්ට තාපධාරිතාවය කියන කොටස් තම අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලින් අවස්ථාවද අපි තාපධාරිතාවය කියන එක කතා කරා තාපධාරිතාවය වෙනකොට එකම ද්‍රව්‍යක වුණත් මොකද වෙන්නේ. ඒ ප්‍රමාණය වස්තු ස්කන්දය මත ඒ තාප ධාරිතාවය වෙනස් වෙනවා කියන අපි කතා කරා. එතකොට එකම වස්තුවක වුණත් මොකද ඒ වස්තුවේ ඒ ප්‍රමාණය මත තාපධාරිතාවය වෙනස් වෙනවා කියලා අපි කතා කර චුට්ටක් ඉදුරතල. අපි අද කතා කරන්නේ විශිෂ්ට තාපධාරිතාවය කියන එක තාපධාරිතාවයම මේ වෙනස වෙන්න මොකක්ද ස්කන්දය කියන එක. එතකොට මේ අවස්ථාව විදිහට කොට අපි පාඩමට ආවොත් එහෙම අපි ඒක බැලුවොත් එහෙම එතකොට විශිෂ්ට තාපධාරිතාවය කියන එක එතකොට ඒක බැලුවොත් එහෙම විශිෂ්ට තාපධාරිතාවය කියන කොටස බැලුවොත් එහෙම එතකොට අපි එකම කලින් ඉගෙන ගත්ත තාපධාරිතාවය කියන එක තාපධාරිතාවය කියන එක බැලුවොත් එහෙම ඒක එකම ද්‍රව්‍යක වුණත් මොකද වෙන්නේ වෙනස් ස්කන්ධවල තාපධාරිතාවය වෙනස් වුණා. ඒක නිසා ස්කන්ධයට සමානුපාතිකව එතකොට ඒක තාපධාරිතාවය වෙනස් වුණා. එතකොට ඒ අවස්ථාවේදී ස්කන්ධය දෙගුණයක් වුණාම මොකද වුණේ තාපධාරිතාවය දෙගුණක් වෙනවා. එතකොට දෙන ලද ද්‍රව්‍යක ස්කන්ධය තාපධාරිතාව කියලා. එතකොට ඒ අවස්ථාවේදී එතකොට දෙන ලද ද්‍රව්‍යක ඒකක ස්කන්ධයක තාපධාරිතාවය කියන්නේ ඒකක ස්කන්ධයක්. එතකොට ස්කන්ධය එකක් කරනවා. ඒ කියන්නේ කලින් අවස්ථාවේදී තාපධාරිතාවය කියන එක ස්කන්ධය මත වෙනස් වුණා කියලා අපි කතා කරා. එතකොට ඒ ස්කන්ධය අපි ඒකක එකක් කරාම ඒ කියන්නේ අපි එක ඒකකයක් ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක් බැලුවොත් එහෙම ඒක ඒ වස්තුවට නිශ්චිතාගයක් වෙනවා. එතකොට ඒකක ස්කන්ධයක තාපධාරිතාව තමයි මේ විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ. ඒකක ස්කන්ධයක තාපධාරිතාවේ ඒ කියන්නේ ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් එතකොට උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න සපයන්න ඕන තාප ප්‍රමාණය තමයි ද්‍රව්‍ය මේ විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. මේක ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක් ඒ ද්‍රව්‍යයට ආවේනික ගුණයක් වෙන. එතකොට මේ විශිෂ්ට තාපධාරිතාවය කියන කොටස. අපි මේක මේ අර්ථ දැක්වීම බැලුවොත් එහෙම යම් ද්‍රව්‍යක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය ඒ ද්‍රව්‍ය විශිෂ්ට තාපධාරිතාවය කියලා දක්වලා තියෙනවා. මේකෙදී මේ අවස්ථාව දුර පුතාල මෙහෙම මතක තියාගත්තා කමන්නේ ඉස්සරහට ඒක ඒ සමීකරණ වලින් ඒක අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී මේක මතක තියාගන්න එක හොඳ වේ. එතකොට විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය තමයි ඒකේ ඒ ද්‍රව්‍ය විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ.
ඒක හින්දා මේක මේ විශිෂ්ටතාපධාරිතාවය කියන්නේ වස්තුවේ එතකොට විශිෂ්ටතාපධාරිතාවය කියන්නේ ඒ වස්තුව ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක් කියන එක එක ඉතාම වැදගත් වෙන. එතකොට මේ ඒ ද්‍රව්‍ය මත රඳා පවතිනවා මේ විශිෂ්ටතාප ධාරිතාවය කියන ගුණය. ද්‍රව්‍ය මත රඳා පවතිනවා මොකක්ද විශිෂ්ටතාප ධාරිතාවය. විශිෂ්ට තාප ධාරිතාවය. එතකොට විශිෂ්ටතාප ධාරිතාවය කියන එක එතකොට ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක් වෙනවා විශිෂ්ටතාප ධාරිතාවය. විශිෂ්ටතාප ධාරිතාවය කියලා කියන්නේ අර්ථ දැක්වීම අපි මතක තියාගන්න ඕනේ. එතකොට විශිෂ්ටතාප ධාරිතාවය අර්ථ දැක්වීම එකක්. ඊළඟට ඒ විශිෂ්ටතාප ධාරිතාවය කියන්නේ ද්‍රව්‍යයට ආවේනික ලක්ෂණයක් කියන එකත් අපි මතක තියාගන්න ඕන. එතකොට විශිෂ්ටතාප ධාරිතාවය කියලා අපි අර්ථ දැක්වුවේ යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකින් වැඩි කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය තමයි අපි කිව්වේ ඒ ද්‍රව්‍යයේ විශිෂ්ටතාප ධාරිතාවය කියලා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය එකකින් වැඩි කිරීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා අපි හැඳින්වුවා. ඒ කියන්නේ කලින් අර්ථ දැක්වීම. එතකොට එකක ස්කන්ධයක එකක උෂ්ණත්වය එතකොට ඒකකින් වැඩි කරන්න එතකොට අවශ්‍යතා ප්‍රමාණය කියලා අපි කතා කරා විශිෂ්ටතාප ධාරිතාවය. එහෙනම් ඒකේ ස්කන්ධය m කියලා කිව්වොත් එහෙම m යම් ස්කන්ධයකින් එතකොට අපි ඒ විශිෂ්ටතාප ධාරිතාවයේ ස්කන්ධයෙන් වැඩි කරාම අපිට ලැබෙන මොකද්ද තාප ධාරිතාවය. අනිත් පැත්තට කිව්වොත් එහෙම විශිෂ්ටතාප ධාරිතාවය කියන්නේ තාප ධාරිතාවය බෙදීම ස්කන්ධය. ඒ කියන්නේ එකක් කියලා අපි කලින් අවස්ථාවේ කතා කරේ අවස්ථාව. එතකොට ඒකෙදී ඒ අනිත් පැත්තට කිව්වොත් එහෙම ඒ අවස්ථාවේදී එතකොට තාප ධාරිතාවය කියලා කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය වැඩි කිරීම ස්කන්ධය. එතකොට ඒ අවස්ථාව මෙතන දක්වලා තියෙන තාප ධාරිතාවය සමාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාප ධාරිතාවය. තාප ධාරිතාවය කියන එක අපි C වලින් දක්වලා තියෙන්නේ විශිෂ්ට තාප ධාරිතාවය කියන එක මේ අපි දක්වලා තියෙන්නේ මේ කුඩා C කියන එකෙන් දක්වලා තියෙන විශිෂ්ට තාප ධාරිතාවය. කැපිටල් C කියන එකෙන් දක්වලා තියෙන තාප ධාරිතාවය සිම්පල් C වලින් දක්වලා තියෙන එතකොට විශිෂ්ට තාප ධාරිතාවය. M වලින් දක්වලා තියෙන ස්කන්ධය. එතකොට තාප ධාරිතාවය කියන එක එතකොට ස්කන්ධය මත රඳා පවතිනවා. නමුත් විශිෂ්ට තාප ධාරිතාවය කියන්නේ ඒකක ස්කන්ධයක ඒ තාප ධාරිතාවය තමයි අපි කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා. ඒක ඒ ද්‍රව්‍යයට ආවේනික ගුණයක් වෙනවා. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට විශිෂ්ටතාප ධාරිතාවයේ ඒකක මොනවද කියන එක එතකොට අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී මේ විශිෂ්ටතාප ධාරිතාවය ඒකක වෙන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් වෙනවා. එතකොට ද්‍රව්‍යක විශිෂ්ටතාප ධාරිතාවයේ C කියන සංකේතයෙන් දක්වනවා කියන එක මේක දක්වලා තියෙනවා. එතකොට විශිෂ්ටතාප ධාරිතාවයේ ඒකකත් මේකෙදී මේ අවස්ථාවේදී ලියා ගන්න එක හොඳ වේ. විශිෂ්ටතාප ධාරිතාවය කියන්නේ මේක ජූල් කිලෝග්‍රෑමයට කෙල්වින් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශකයට එතකොට සෙන්ටිග්‍රේඩ් අංශකයට එතකොට කිලෝග්‍රෑමයට ජූල් කියලා අපිට කියන්න පුළුවන්. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් එහෙම නැත්නම් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියලා අපිට විශිෂ්ට තාප ධාරිතාවයේ ඒකක කියන්න පුළුවන්. මේ කොටස ඉතාම වැදගත්. මේ කොටසත් ඇත්තටම 3 කියලා මම දැන් මේක වැදගත් කොටස. ඒක නිසා මේ ටික කොටස් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි මේ විශිෂ්ට තාප ධාරිතාවය කියන කොටස තමයි කතා කරන්නේ.
මේක ඊළඟ කොටස බැලුවොත් එහෙම ද්‍රව්‍ය කිහිපයක විශිෂ්ට තාපධාරිතාව 9 වගුවේ දක්වලා තියෙයි කියලා තියෙනවා. ද්‍රව්‍ය කිහිපයක විශිෂ්ට තාපධාරිතාවය 9 වගුවේ දක්වා ඇත. එතකොට 9 වගුව එතකොට ද්‍රව්‍ය කිහිපයක විශිෂ්ට තාපධාරිතාවය එතකොට ද්‍රව්‍ය වෙන්නේ ජලය එතකොට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200යි 4200යි ජලයේ විශිෂ්ට තාපධාරිතාවය. මේ විභාගවලදී දෙනවා ඒක නිසා ජලය කියන එක 4200 කියන එක දූල පුතාලයක පුරුදු වෙනවා ගණන් හදනකොට ඇත්තටම ඒක බහුලව භාවිතා කරන එක ජලයේ මේ විශිෂ්ට තාපධාරිතාවය කියන එක. අයිස් කියන එකේ විශිෂ්ට තාපධාරිතාවය 2100යි කියන එක කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියන එක භූමි තෙල් වල 2140යි පොල් තෙල් වල 2200යි මධ්‍ය සාර වල 2500යි රබර් කියන එකේ එතකොට 1700යි ඇල්මිනියම් 900යි කොන්ක්‍රීට් එක 3000යි යකඩ 460යි ඇස්බැස්ටෝස් 820යි තඹ 400යි සිංක් 380යි රසදිය 140යි ඊයම් 130යි. එතකොට මේක විශිෂ්ට තාපධාරිතා ද්‍රව්‍ය කිහිපයක විශිෂ්ට තාපධාරිතා දක්වලා තියුණා. මේක නිකන් ඒක මේ වතුරේ වැඩි කියන එක විතරක් දුර පුතාලා මතක තියාගත්තාම ඇති වෙන අතර විශිෂ්ට තාපධාරිතාවයේ ජලයේ වැඩි ඇත්තට මේක තමයි වාහනවල එහෙම ඒ රේඩියේටර් වලට එහෙම ඒ සිසිලන පද්ධති වලට භාවිතා කරන්නේ ඒක නිසා. තාප ප්‍රමාණය සෙවීම කියලා දක්වලා තියෙනවා. එතකොට තාප ප්‍රමාණය සෙවීම කියන එක එතකොට තාප ප්‍රමාණය සෙවීම කියන කොටස අපි ඊළඟට බැලුවොත් එහෙම මේකත් ඇත්තටම ඉතාම වැදගත් සමීකරණයක් Q = mc t කියන්නේ මේ සමීකරණය ඉතාම වැදගත් සමීකරණයක්. ඒකට යන්න හදන්නේ ඇත්තටම අපි ඒක බැලුවොත් එහෙම තාප ප්‍රමාණය සෙවීම කියන එක යම් කිසි ද්‍රව්‍යයක් තාපය උරා ගැනීමේදී හෝ තාපය පිට කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදුවේ. එතකොට තාපය උරා ගත්තොත් එහෙම මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය පිට කරොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. මෙහිදී වූ තාප ප්‍රමාණය සෙවීම සඳහා පහත දැක්වෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එතකොට යම් වස්තුවක් එතකොට ඒකේ උෂ්ණත්වය අඩු වුණොත් තාපය පිට කරලා තියෙන්නේ. ඒ වගේම උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? තාපය ලබාගෙන තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ තාපය ලබාගත් හරි පිට කරපු හරි ප්‍රමාණය කොපමණද කියන එක හොයන්නේ කොහොමද කියන එක ගැන තමයි කතා කරන්නේ. ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය C. එතකොට ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය C කිව්වොත් එහෙම ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය C නම් ද්‍රව්‍යයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශකයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපය එතකොට ද්‍රව්‍යයේ එතකොට කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් මේ අවස්ථාවේ ද්‍රව්‍යයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් එකකින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය C වෙනවා. එතකොට ද්‍රව්‍යයේ M කියන ස්කන්ධයක් M කිලෝග්‍රෑම් කියලා දක්වලා තියෙන කියන්නේ M කියන ස්කන්ධයක එතකොට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශකයකින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය MC වෙනවා. ද්‍රව්‍යයේ M කියන ස්කන්ධයක එතකොට කිලෝග්‍රෑම් M කියන ස්කන්ධයක උෂ්ණත්වය T කියන අගයකින් එතකොට ඉහළ නංවන්න අවශ්‍යතා ප්‍රමාණය MC T. එතකොට මෙහිදී මේ තාප ප්‍රමාණය Q කියලා කිව්වොත් එහෙම තාප ප්‍රමාණය සමාන වෙනවා මොකද්ද? ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාප ධාරිතාවය වැඩි කිරීම උෂ්ණත්වය ඉහළ නැගි ප්‍රමාණය උෂ්ණත්ව වෙනස කියන එක ඇත්තටම මේකෙදී මේක ඉතාම වැදගත් වෙනවා Q = MC T කියන එක. මේක ඉතාම වැදගත් සමීකරණයක්. එතකොට අපි කලින් අවස්ථාවේදී 3 කියන එක කතා කරා. මේකෙදී මේක 4 කියන එක මේකෙන් පුළුවන් විශිෂ්ට තාප ධාරිතාවය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න පුළුවන් මේ සමීකරණය. ඒක නිසා ඒකෙදී මේක දූල පුතාලා මේකෙදී පුළුවන් ඒකේ විශිෂ්ට තාප ධාරිතාවය කියන්නේ මොකක්ද? තාප ධාරිතාවය කියන්නේ මොකක්ද කියන එක අර්ථ දැක්වීම මේ සමීකරණය භාවිතයෙන් පුළුවන් අපිට කරන්න.
එතකොට මේ අවස්ථාවේදී 4 කියලා මම දැක්කුවා. ඒක නිසා මේ 4 කියන මේ සමීකරණය එතකොට මේකෙදී Q කියලා කියන්නේ තාප ප්‍රමාණයක ජූල් වලින් දෙන්නේ. M කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම්. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියන එක. ඊළඟට T කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් එහෙම නැත්නම් කෙල්වින්. එතකොට මේ සමීකරණය එතකොට මේ කොටසත් ඉතාම වැදගත් වෙන එතකොට මේ අවස්ථාව එතකොට 4. ඊළඟ කොටස බැලුවොත් එහෙම කිසියම් ද්‍රව්‍ය ස්කන්ධයක උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය. එතකොට යම් කිසි ද්‍රව්‍යයක එතකොට ස්කන්ධයක එතකොට යම් කිසි ද්‍රව්‍ය ස්කන්ධයක එතකොට උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නංවන්න අවශ්‍යතා ප්‍රමාණය ද්‍රව්‍ය ස්කන්ධයේ විශිෂ්ට තාප ධාරිතාවයේ සහ ඉහළ නැංවූ උෂ්ණත්වයේ ගුණිතයට සමාන වේ. කියන්නේ මේ සමීකරණය කියන්නේ මේ Q සමානයි mc කියන සමීකරණය. මේක ඉතාම වැදගත් සමීකරණයක් ඇත්තටම. ඒක හින්දා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. අපි ඒක 4 කියලා කතා කරා. ඊළඟ කොටස බැලුවොත් එහෙම උෂ්ණත්ව ඒකකයක විශාලත්වය සැලකීමේදී කෙල්වින් සහ සෙල්සියස් අංශකයේ එකම අගයක් ගන්නා බව අපි දනිමු. එතකොට ඒ සෙල්සියස් අංශකයක් වුණත් ඒකෙදී කෙල්විනය වුණත් එකම අගයක් ගන්නෙ. ඒ උෂ්ණත්ව අපි ඒකකයක් ගැන කතා කරන්නේ උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වයේ එක උෂ්ණත්වය මේ ප්‍රමාණයක් ගැන කතා කරන්නේ. එතකොට ඒකක උෂ්ණත්වයක් වුණොත් එහෙම ඒක විශාලත්වය සෙල්සියස්යි කෙල්විනුයි එකම අගයක් වෙන්නේ. ඒක නිසා උෂ්ණත්ව පරාසය සැලකීමේදී කෙල්වින් අගය වෙනුවට සෙල්සියස් අගයද ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒක නිසා මේකෙදී එතකොට උෂ්ණත්ව ඒකක විශාලත්වය කෙල්වින් සහ සෙල්සියස් අංශක එකම අගයක් ගන්නවා. මේක වැදගත් කරුණක්. මේක 5 කියලා ලිව්වා. ඒක නිසා එතකොට උෂ්ණත්ව පරාසයන් සැලකීමේදී එතකොට උෂ්ණත්ව පරාසයන් සැලකීමේදී කෙල්වින් අගය වෙනුවට සෙල්සියස් අගයන්ද ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන් කියලා දක්වලා තිනු. මේක 6 කියලා අපි දැක්වුවා. ඒක නිසා උෂ්ණත්ව ඒකකයක විශාලත්වය සලකනකොට කෙල්විනුයි ඒ වගේම සෙල්සියස් අංශකයි කියන්නේ එකම අගයක් ගන්නවා. උෂ්ණත්ව ඒකකයක විශාලත්වය සලකනකොට කෙල්විනුයි ඒ වගේම සෙල්සියස් අංශක කියන එකම අගයක් ගන්නවා කියන එක දක්වලා තියෙන්නේ. ඒක නින්දා උෂ්ණත්ව පරාසයන් සලකනකොට එතකොට උෂ්ණත්ව පරාසයන් සලකනකොට කෙල්වින් අගය වෙනුවට එතකොට සෙල්සියස් අගයන්ද ඒ ආකාරයෙන්ම ගන්න පුළුවන් කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා මේ කොටස් 6 අනිවාර්යෙන් මතක තියාගත යුතු කොටස්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම තඹ 6 කිලෝග්‍රෑම් ස්කන්ධයක උෂ්ණත්වය 20 කෙල්වින්කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී තඹ කිලෝග්‍රෑම් 6ක ස්කන්ධය එතකොට උෂ්ණත්වය 20 කෙල්වින් වලින් ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්න කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට කෙලින්ම සමීකරණයට යන්න පුළුවන්. පොතේ මේ ආකාරයට දක්වලා තියෙනවා. නමුත් අපිට කෙලින්ම මේක සමීකරණයට යන්න පුළුවන්. Q සමානයි mc theta. m කියලා කියන්නේ කීයද? m සමානයි 6යි කිලෝග්‍රෑම්. c කියන්නේ කීයද? c සමානයි 400යි. j kg ඍණ 1 k ඍණ 1. ඊළඟට θ කියන්නේ කීයද? 20යි කෙල්වින්. එතකොට මේ අවස්ථාව එතකොට බැලුවොත් එහෙම මේකට මම ආදේශ කරනවා. ආදේශ කරාම එතකොට Q සමාන වෙනවා M කියන්නේ 6 වැඩි කිරීම C කියලා කියන්නේ 400 වැඩි කිරීම θ කියන්නේ 20. එතකොට 6 වරක් 4 24යි. එතකොට 2400 වැඩි කිරීම 20. එතකොට මේ අවස්ථාවේදී 48 වෙනවා 0.3
3ක් වෙනවා 48.3යි මොකද්ද කිලෝග්‍රෑම් ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට නෙවෙයි ජූල් කියන එක එන්නේ මේ අවස්ථාවේදී ඒක කැපිලා ගිහිල්ලා තාප ප්‍රමාණයක නිසා ජූල් කියන එක එන්නේ මෙතන 6 කියලා තියුනේ කිලෝග්‍රෑම් කියන එක එතකොට කිලෝග්‍රෑමයටයි කිලෝග්‍රෑම් එකයි නැති වෙනවා ඒ වගේම කෙල්වින් කියන එක 20ට 20 කැපිලා යනවා මේ එකේ ඒකක කැපිලා යනවා ඉතුරු වෙන්නේ මොකද්ද ජූල් කියන එක එතකොට මේකෙදී මේ අවස්ථාවේදී එතකොට 4800යි ජූල් කියන එක මේ අවස්ථාව අපි පොතේ තියෙන උත්තරයට සමානයි. එතකොට 4800යි. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අපි නිදසුන එක කියන එක බැලුවොත් එහෙම ජලය 2 කිලෝග්‍රෑමයක උෂ්ණත්වය 10යි කෙල්වින් වලින් නැන්වීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200 සලකන්න. එතකොට අවශ්‍ය තාප ප්‍රමාණය සමානයි. එතකොට ඒක අපි ලියන්න පුළුවන් Q කියලා ගත්තොත් එතකොට Q සමානයි mc θ. m සමාන වෙනවා කීයද 2 කිලෝග්‍රෑම් c කියලා කියන්නේ කීයද 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට θ කියන්නේ කීයද 10යි කෙල්වින්. එතකොට මේ අවස්ථාවේදී Q සමාන වෙනවා 2 වැඩි කිරීම 4200 වැඩි කිරීම 10. ඒ කියන්නේ මේ අවස්ථාවේදී වැඩි කරාම 8008.4 එතකොට 84000යි ජූල් වෙනවා. ඒකක කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ආදේශ කරනකොට ඒක අනිවාර්යයෙන්ම කියන්නේ හිතන්නේ ඒකක කියන එක මේ අවස්ථාවේදී ජූල් වෙනවා ඒකකේ. සමීකරණය ලියලා ඒකට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. සුළු කිරීම තරම් අපහසු සුළු කිරීම නැහැ මේකෙදී. අපි ඊළඟ නිදසුන 2 කියන එකට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට නිදසුන 2 කියන එක අපි බැලුවොත් එහෙම ඇල්මිනියම් කැබැල්ලක ස්කන්ධය 500යි ග්‍රෑම් ඒ උෂ්ණත්වය 30යි සෙන්ටිග්‍රේඩ් සිට 50යි සෙන්ටිග්‍රේඩ් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ඇල්මිනියම් වල විශිෂ්ට තාප ධාරිතාවය 900යි කිලෝග්‍රෑම් සෙන්ටිග්‍රේඩයට කිලෝග්‍රෑමයට ජූල් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදී විශිෂ්ට තාප ධාරිතාවය හොයන්න. එතකොට විශිෂ්ට තාප ධාරිතාවය දීලා තියෙන තාප ප්‍රමාණය හොයන්න කියලා තියෙන. එතකොට අවශ්‍ය තාප ප්‍රමාණය Q ලෙස සැලකුව විට කියලා. Q ලෙස සැලකුව විට එතකොට Q සමාන වෙනවා mc θ. එතකොට මේ අවස්ථාවේදී m කියන්නේ කීයද? m සමාන වෙනවා කීයද? 500යි 500 අපිට ඕනනම් ලියන්න පුළුවන් එක බෙදීම 2යි කිලෝග්‍රෑම් කියලා ඕනනම් c කියලා කියන්නේ කීයද 900යි ජූල් කිලෝග්‍රෑමයට සෙන්ටිග්‍රේඩයට θ කියන්නේ කීයද එතකොට θ කියන්නේ කීයද 30 සිට 50 දක්වා එතකොට θ සමානයි 50 අඩු කිරීම 30යි සෙන්ටිග්‍රේඩ් එතකොට මේක කීයද 20යි සෙන්ටිග්‍රේඩ් එතකොට මේකෙදි මේ අගය කියන එක එතකොට Q සමාන වෙනවා M කියන්නේ භාගයයි C කියන්නේ 900යි වැඩි කිරීම θ කියන්නේ 20යි මේකට මේ කැපිලා ගියාම 10ක් එනවා 10 වැඩි කරාම කීයද 9000යි ජූල් අපි නිදසුන 3 කියන එකට යන්න බලාපොරොත්තු වෙනවා නිදසුන 3 කියන එකට යන්න බලාපොරොත්තු වෙනකොට සෙන්ටිග්‍රේඩ් අංශක 30ක උෂ්ණත්වය ඇති තඹ කිලෝග්‍රෑම් 2කට 20000යි ජූල්
තාප ප්‍රමාණයක් ලබා දුන් විට ඒ අවසාන උෂ්ණත්වය කොපමණද තම්බවල විශිෂ්ට තාපධාරිතාවය 400යි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අවසාන උෂ්ණත්වය අහන්නේ එතකොට අපි අවසාන උෂ්ණත්වය T ලෙස සැලකූ විට කියලා දැම්මොත් එහෙම ලෙස සැලකූ විට එතකොට T කියලා කිව්ව එතකොට අවසාන උෂ්ණත්වය අපි ඕනනම් T2 කියලා කියන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේ එතකොට ඕනනම් එහෙම කියන්න පුළුවන් T කියලා කිව්වොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී Q සමානයි mc θ. m සමාන වෙනවා කීයද 2 කිලෝග්‍රෑම්. C කියන්නේ කීයද සමානයි 400යි J කිලෝග්‍රෑමයට කෙල්විනයට. තීට කියලා කියන්නේ කීයද? තීට කියලා කියන්නේ T2 මයිනස් කීයද 30යි. එතකොට T2 මයිනස් 30 කියන එක එතකොට මේක ආදේශ කරාම එතකොට මේ අවස්ථාවේදී Q කියන එක දක්වලා තියෙනවා. Q කියන්නේ 20000යි. එතකොට ඒකත් ලියන්න ඕන Q සමානයි කීයද 20000යි ජූල්. එතකොට මේ අවස්ථාවේදී ආදේශ කරාම 20000යි සමාන වෙනවා m කියන්නේ 2යි c කියලා කියන්නේ කීයද 400යි තීට කියලා කියන්නේ කීයද t2 මයිනස් 30. එතකොට මේ අවස්ථාවේදී අපි දෙකෙන් බෙදලා දාන මේක 10000යි මෙතන බිංදු දෙක කපලා දානවා මෙතන කැපෙනවා 100යි 100 4ෙන් බෙදුවාම කීයද 25යි. මං කෙලිම 4ෙන් බෙදලා දැම්ම දෙපැත්තම දෙකෙන් බෙදුවාම 50යි තව පහු දෙකෙන් බෙදුවාම 25 සමාන වෙනවා කීයද t2 අඩු කිරීම 30. එතකොට ඒක නිසා එතකොට t2 සමාන වෙනවා දෙපැත්තටම 30ක් එක්කහුව කරනවා. එතකොට 3යි 2යි 5 වෙනවා 55යි සෙන්ටිග්‍රේඩ්. එම නිසා තඹවල අවසාන උෂ්ණත්වය ඒක නිසා තඹවල අවසාන උෂ්ණත්වය එතකොට තඹවල අවසාන උෂ්ණත්වය මේ අවස්ථාවේදී තඹවල අවසාන උෂ්ණත්වය වෙන්නේ එතකොට 55යි සෙන්ටිග්‍රේඩ් අංශක වෙනවා. තඹවල අවසාන උෂ්ණත්වයක නිසා 55යි සෙන්ටිග්‍රේඩ් අංශක වෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට මේකෙදී මේ කොටස තේරෙන්නේ නැත්නම් අපහු පොත බලලා පොතේ තියෙන එකට ආසන වශයෙන් මම සුළු කරේ. එතකොට ඒක නිසා පොතේ තියෙන එක බැලුවත් දුර පුතාලට තේරෙන්න ඕන උදාහරණ තියෙනවා. ඒක නිසා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට නිදසුන 4 කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නිදසුන 4 බැලුවොත් එහෙම ජලය 1 කිලෝග්‍රෑමයක් තඹ බඳුනක ජලය 1 කිලෝග්‍රෑමයක් තඹ බඳුනක දමා ඇත කියලා දක්වනවා. ජලය සහිත බඳුනේ ස්කන්ධය එතකොට ජලයේ තියෙන බඳුනේ එතකොට ස්කන්ධය 1.6 කිලෝග්‍රෑම්. ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25කින් 25කි බඳුනේ ඇති ජලය නැටවීමට අවශ්‍ය වන තෙක් බඳුනේ ඇති ජලය නැටීම ආරම්භ වන තෙක් බඳුනේ ඇති ජලය එතකොට නැටීම ආරම්භ වන තෙක් රත් කිරීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය සොයන්න. එතකොට මේ අවස්ථාවේදී එතකොට ජලයේ එතකොට විශිෂ්ට තාපධාරිතාවය තියෙනවා. තඹවල විශිෂ්ට තාපධාරිතාවය තියෙන. එතකොට ඒක නිසා අපි මේ අවස්ථාවේදී එතකොට අවශ්‍ය මුළු තාප ප්‍රමාණය මොකද්ද? ඒ ජලය නටන්නේ කීයේද? ජලය නටන්නේ එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 100 දී.
එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙනකන් එතකොට ජලයේ උෂ්ණත්වයත් වැඩි කරන්න ඕන භාජනයේ උෂ්ණත්වයත් වැඩි කරන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී එතකොට ජලයේ එතකොට තඹ බඳුනේ එතකොට තඹ බඳුනේ ස්කන්ධය දන්නවා අපි ජලයේ ස්කන්ධය දන්නවා. එතකොට ඒ ජලය එතකොට ඒ සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙනකන් උෂ්ණත්වය වැඩි කරන්න අවශ්‍යතා ප්‍රමාණයයි. ඒ තඹ බඳුනේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙනකන් වැඩි කරන්න අවශ්‍යතා ප්‍රමාණය අපි එක්කහු මේ හොයලා ඒක එක්කහු කරන්න ඕන. එතකොට මේ අවස්ථාවේදී ඒ අවශ්‍ය වන තාප ප්‍රමාණය එතකොට මුළු තාප ප්‍රමාණය සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී අවශ්‍ය මුළු තාප ප්‍රමාණය එතකොට බඳුන රත් කරන්න බඳුන එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙනකන් රත් කරන්න අවශ්‍ය තාපයයි. එතකොට බඳුන සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙන තෙක් රත් කරන්න අවශ්‍ය බඳුන සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙන තෙක් රත් කරන්න අවශ්‍ය තාපය එකතු කරනව මොකද්ද? ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙන තෙක් රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එතකොට ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 100 වන තෙක් රත් කිරීමට අවශ්‍ය තාපය ජලය 100 සෙන්ටිග්‍රේඩ් වන තෙක් එතකොට මේ අවස්ථාවේදී එතකොට බඳුන සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙනකන් රත් කරන්න අවශ්‍යතා ප්‍රමාණයයි. ඒ වගේම ජලයේ සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙන තෙක් රත් කරන්න අවශ්‍යතා ප්‍රමාණය එකතුවක් තමයි මුළු තාප ප්‍රමාණය වෙන්නේ. එතකොට බඳුන සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙනකන් රත් කරන අවස්ථාව එතකොට අපි Q සමාන වෙනවා M1 C1 T1 එකතු කිරීම M2 C2 T2. එතකොට මේ අවස්ථාවේදී M1 සමාන වෙනවා අපි මේ අවස්ථාව මුල් අවස්ථාව එතකොට තඹ අවස්ථාව කියලා ගත්තොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට M1 සමාන වෙනවා M1 කීයටද සමාන වෙන්නේ එතකොට 1.6 මොකක්ද අඩු වෙන්නේ 1 කිලෝග්‍රෑම් 0.6යි කිලෝග්‍රෑම්. ඊළඟට අපි C කියන එක බැලුවොත් එහෙම එතකොට ඒකෙදි 400යි කිලෝග්‍රෑමයට කෙල්විනයට 400යි. එතකොට ටීට කියන එක එතකොට ටීට කියන එක ටීට සමාන වෙනවා කීයටද 100 අඩු කිරීම 25 75යි සෙන්ටිග්‍රේඩ්. එතකොට 100 අඩු කරාම එතකොට 125 අඩු කරාම 75යි එතකොට සෙන්ටිග්‍රේඩ් වෙනවා ඒ උෂ්ණත්ව පරාසය. එතකොට අපි මේක භාවිතා කරොත් එතකොට තව මේක C1 කියන එක දන්නවා C2 කියන එකයි M2 කියලා කියන්නේ කීයද 1 කිලෝග්‍රෑම් ඊළඟට C2 කියලා කියන්නේ කීයද C2 කියලා කියන්නේ කීයද ජලයට අපි භාවිතා කරන්නේ 4200යි ජූල් කිලෝග්‍රෑමයට එතකොට කිලෝග්‍රෑමයට එතකොට මේ අවස්ථාවේදී කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් එන්නේ එතකොට කෙල්විනයට කිලෝග්‍රෑමයට
එතකොට මේ අවස්ථාවේදී කෙල්විනයට කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියන එක තමයි අපිට ලැබෙන්නේ. එතකොට අපි මේක ආදේශ කරොත් එතකොට මේ අවස්ථාවේදී එතකොට Q සමාන වෙනවා m1 කියලා කියන්නේ 0.6. එතකොට C කියලා කියන්නේ කීයද 400 කියන එක. θ කියලා කියන්නේ කීයද 75. 75 ඕනනම් 150 බෙදීම 2 කියලා ලියා ගන්න එක මම හිතන්නේ මේ වගේ සුළු කිරීම් වලට ඉතාම වැදගත් වෙනවා. ඒකට එකතු කරනවා කීයක්ද? එකයි එතකොට ජලයේ ස්කන්ධය ඒක වැඩි කරනවා 4200න් වැඩි කරනවා θ කියන්නේ 75 කියන එක අවන් ලියන 150 බෙදීම 2. එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම මෙතන 2 කියන එක මෙතනට කැපිලා ගියා 2ක් ඉතුරුයි 6 වරක් 2 කීයද 12යි 120 වැඩි කිරීම 150 එකතු කිරීම එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒකක ස්කන්ධය එතකොට ඒ විශිෂ්ට තාපධාරිතාවය කියන එක එතකොට θ කියන්නේ එතකොට 75 කියන එක තමයි 150 බෙදීම 2 කියලා ලියුවේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී එතකොට දෙකෙන් බෙදනවා මම මෙතන 21යි. එතකොට 21 2150න් වැඩි කරන්න තියෙන්නේ. එතකොට 150න් වැඩි කරන්න තියෙන්නේ බිංදු 3ක් තියෙනවා. 1 2 3යි. එතකොට බිංදු 3 අපි ලිව්වහම 15 සරක් එක 15න් පා එකක් ඉතුරුයි. 15 සරක් 2 30යි 1යි 31. එතකොට 15 සරක් එතකොට 2 30යි 1යි 31. මේක සුළු කරොත් එහෙම මේකත් එහෙමම මේකෙදි බිංදු 2ක් තියෙනවා. බිංදු 2යි 15 සරක් 2 30න් බිංදුව 3ක් ඉතුරුයි. 15 සරක් 15යි 3යි 18. මේක එක්කහු කරොත් එතකොට මේ අවස්ථාවේදී මේක එක්කහු කරනවා බිංදු 3ක් එනවා 5යි 8යි 13න් 3 එකක් ඉතුරුයි 1යි 1යි 2යි 2යි 1යි 3යි එතකොට 3යි ඉතුරු කරන එකක් නෑ 3යි 3,33,000ක් වෙනවා එතකොට ඒකට අවශ්‍ය වන ජූල් ප්‍රමාණය. එතකොට ඒකට අවශ්‍ය වන ජූල් ප්‍රමාණය එතකොට 3,33,000ක් වෙනවා ඒකට අවශ්‍ය ජූල් ප්‍රමාණය. මේක තේරුම් නැති දේවල් තියෙනවා අහන්න පුළුවන් මේක එකපාරක් සුළු කරලා බලන්න. මේ ගාන අනිවාර්යයෙන්ම සුළු කරලා බලන්න. ඒවා ඊටාම වැදගත් වෙනවා. මේ ඒකේ නිදසුනක් විදිහට තියුණාට ඒක සුළු කරලා ඒක කොහොමද භාවිතා කරන්න කියන එක ඒක හොඳට පුරුදු වෙන්න. එහෙම නැත්නම් ගණන් හදන්න බැරි වෙනවා ඇත්තට. මෙතනින් මේ කොටස ඉවර වෙනවා. මේ කොටස මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන මේ ගාන අනිවාර්යයෙන්ම ලියා ගන්න. අපි ඒක ලියලා ඉවරනහම ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ලියාගෙන මේක ඕකේ නම් කියන්න. එතකොට අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. chat එකේ දැම්මට කමන්නේ.
මේ කොටසේ අහන්න දේවල් තියෙනවද මේකේ නොතේරෙන තැන්? මේක ඉතාම වැදගත් කොටසක්. ඇත්තටම මේක උසස් පෙළක් තියෙන එකක්. ඇත්තටම උසස් පෙළ විභාගයටත් එන කොටසක් මේක ඇත්තටම. ඒක නිසා මේක ඉතාම වැදගත් කොටසක්. ඒක හොඳින් අවබෝධ කරගන්න එක ඉතාම වැදගත් වෙනවා. ඕකේ, එහෙනම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කොටසට මේ 9.2 කියන අභ්‍යාසය අනිවාර්යෙන් කරන්න. 9.2 කියන අභ්‍යාසය අපි ඊළඟ කොටසට යනවා. පදාර්ථයේ අවස්ථා විපර්යාසය කියන කොටස. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම පදාර්ථයේ අවස්ථා විපර්යාසය කියන කොටස තමයි අපි ඊළඟට තියෙන්නේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම මං හිතන්නේ කලින් කොටසේ අපි ඒක පොඩ්ඩක් මං සේරම ෂෝට් නෝට් එක හැදුවේ නැහැ. මං හිතන්නේ ඒක ඉතුරු ටිකත් හදලා මේක ඉවර කරා නම් ඒක හොඳ වෙනවා. මං හිතන්නේ ඊළඟ කොටසට යනකොට ඉස්සෙල්ලා අපි කලින් ටිකේ ඒ වැදගත් කරුණු ටික පොඩ්ඩක් සටහන් කළා. ඊළඟ දවසේ අපි කතා කරමු ඉතුරු ටික. මේකේ වැදගත් ටික මේ පාඩමේ අපි පොඩ්ඩක් ඒක සටහන් කරගනිමු. එතකොට අපි මේ 9 වෙනි පාඩම එතකොට මම රතු පාටින් ඒක දක්වන්නම්. එතකොට තාපය කියන කොටස අපි කතා කරේ. එතකොට අපි මේක වැදගත් කොටස මේ හැම දෙයක්ම මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම එතකොට අපි වැදගත් කොටස එතකොට මේ කොටස වැදගත් වෙන. එතකොට අපි මේක කතා කරා මං හිතන්නේ. එතකොට උෂ්ණත්වය යනු වස්තුවක් නිර්මාණය විති අංශුවල පවතින මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියන එක මේක වැදගත් වෙනවා. මේ කොටස දැනගෙන තියෙන එක ඉතාම වැදගත් වෙනවා. මේ කොටස අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි පිටුවේ මේ කොටස වැදගත් වෙන්නේ. දෙවෙනි කොටසට ගියොත් එහෙම ඕකේ, මම මේක ලියපු එක සේව් කරලා එවන්නම්. මේක මේක මම සේව් කරලා චුට්ටක් ඉන්න. මම chat box එකට දාන්නම්. ඕකේ. එතකොට මේ අවස්ථාවේදී මේ අවස්ථාව එක කියන කොටස මේ එක පිටුවේ උෂ්ණත්වය යන වස්තුවක්
නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියන එක වැදගත් කොටස මේ අවස්ථාවේදී අපි ඒක එක කියලා කියන්නේ. එතකොට ඒක එක කියලා කිව්වේ එතකොට ඒ අවස්ථාව එක එතකොට ඊළඟට උෂ්ණත්වය මැනීම කියලා දක්වලා තියෙනවා. එතකොට ඕන්නම් මේ ගැලීලියෝ මුල්ම උෂ්ණත්වමානය සෑදුවයි කියන එක එතරම් නමුත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් මේක එතරම ගැලීලි මේ උෂ්ණත්වමානය හැදුවයි කියන එකත් පොඩ්ඩක් සාමාන්‍ය දැනීමට මතක තියාගන්න එක හොඳ වේ. ගැලීලි උෂ්ණත්වමානය සෑදුවයි කියන එක එතකොට මේක දෙවෙනි පිටුවේ උෂ්ණත්වමානය කියන කොටස. අපි ඊළඟකට යන්න බලාපොරොත්තු වෙන උෂ්ණත්වමාන කියන කොටස. එතකොට වීදුරු රසදිය උෂ්ණත්වමානය කියලා දක්වලා තියෙන ඊළඟට උෂ්ණත්වමාන එතකොට මේ අවස්ථාවේදී මේ වීදුරු මේ රසදිය උෂ්ණත්වමානය කියන එක රසදිය උෂ්ණත්වමානය කියන එක එතකොට මේක රසදිය උෂ්ණත්වමානය කියන එක ඒක අපි බැලුවොත් එහෙම සිහින් සිදුරකින් සමන්විත වේ කියන එක ඒක පොඩ්ඩක් මතක තියාගන්න එක වැදගත් වේ. එතකොට 3 කියන දැම්මොත් එහෙම එතකොට අවස්ථාව 3 කියලා දැම්මොත් එහෙම අපි ඊළඟට ගියොත් එහෙම මේ අවස්ථාව මේක වැදගත් වෙනවා. මේක 4 කියලා දැක්මොත් එහෙම රසදියේ ප්‍රසාරණය පුල් උෂ්ණත්ව පරාසය තුළ ඒකාකාරී වීම රසදිය හොඳින් තාපය සන්නායනය කිරීම පුළුල් උෂ්ණත්ව පරාසය තුළ රසදිය ද්‍රවයක් ලෙස පැවතීම ඒක නිසා පැවතීම ඒක පැවතීම නිසා කියලා ලිව්වත් කමක් නැහැ. එතකොට පැවතීම නිසා උෂ්ණත්වමාන ද්‍රවයක් ලෙස රසදිය බහුලව භාවිතා කෙරේ කියන මේ කොටස වැදගත් වෙනවා. 4 කියලා මේ කොටස. එතකොට මේ රසදිය භාවිතා කරන්න හේතු කියන ටික ඒක වැදගත් වෙනවා. ඇත්තට මේක මොක නිසාද රසදිය භාවිතා කරන්න කියලා. ඊළඟ එක අපි බැලුවොත් එහෙම වීදුරු මධ්‍යසාර උෂ්ණත්වමානය කියන එක බැලුවොත් එහෙම ඒකත් රසදිය උෂ්ණත්වමානයට සමානයි කියන එක ඒක මතක තියාගන්න. ඒක අපි විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මධ්‍යසාර උෂ්ණත්වමානයක් -115 සිට 100 අතර උෂ්ණත්වයක් මැනීමට භාවිතා කළ හැක කියන එක වැදගත් වෙනවා. එතකොට කලින් අපි කතා කරේ 4 මෙතන 5. එතකොට මේකෙදි මේ
අනිත් එක එතකොට මේකේ වැදගත්කම එතකොට අනිත් ද්‍රවවලට සාපේක්ෂව ප්‍රසාරණය වැඩිවීම සහ ප්‍රසාරණය උෂ්ණත්වය සමග ඒකාකාරී වීම නිසා එතකොට මේ එතනෝල් කියන එක උෂ්ණත්වමානයක් සඳහා සුදුසු ද්‍රවයක් වෙනවා කියන එක ඒක 6 වෙනි එක. ඒක ඒ වගේම මේ පිරිසිදු එතනෝල් කියන එක ආවරණ නිසා බලා ගන්න වර්ණ ගන්නවල තියෙ කියන එක ඒකත් ඒකට මෙක්කහු කරගන්න එතකොට එතකොට අපි මෙතැන්ට වෙනකම් කතා කරා අපි ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට මේකේ ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට පන්තිය මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා.